समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පවාත දීප තුල්යාය සායුතන්ත තියක්කයන් අරූපමාය සම්පස්සං භාවයේ මරණස්සති මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මතායිද තතා අහං මරිස්සාමි මරණං මම හෙස්සති උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදකෝ වියසති ඊසකං අනිවත්තන්තං සතතං ගමනුත්සුකං ජීවිතං උදයාත්තං සූර්යෝ වියදාවති විජ්ජු බුම්බුල උත්සාව ජල රාජී පරික්කයන් ගාතකෝව රිපුතස්ස සම්බත්තාපි අවාරියෝ සුයසත්තාම පුඤ්ඤිද්දී බුද්ධි උද්දී ජිනන්දයන් ගාතේසි මරණං කිප්පං කාතුමාදිසකේ කතා පච්චයානංච වේකල්ලා බාහිරජ්ජන්තු පද්දවා මරාමෝරං නිමේසාපි මරමානෝ අනුකනන්ති අරහතු දස බලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියනවා. සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික පරම ගාම්භීර වූ ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු. තුන් ලෝකා ධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු වූ අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියනවා. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක පින්වතුනි සෝම් තාක්ෂණයේ ඔස්සේ පවත්වනු ලබන භාවනා වැඩසටහන භාවනාවන් සඳහා මාර්ගෝපදේශකත්වය මේ වැඩසටහන තුළින්
ඊටාම සරල තැන ඉඳලා ගැඹුරු තැන දක්වාම අපි දේශනා කරන්නට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. සෑම සතියකම එකහමාරක් වගේ කාලයක් සෙනසුරාදා දිනේ රාත්‍රී 8 ඉඳලා 9:00 වෙනකම් මේ උතුම් වැඩසටහන අපි පවත්වනවා. ඉතින් මේ කාල වකවානුව කොරෝනා ව්‍යසනය නිසා සංචරණ සීමා නිසා අපි නිවෙස් වලටම වෙලා සිටින ජීවත් වෙන කාල වකවානුවක්. ඉතින් මේ කාලේ අපිට ධර්මයේ හැසිරෙන්න බොහොම වටින කාල වකවානුවක්. තමන් ඉන්න තැන ඉඳලම මේ වැඩසටහන සම්බන්ධ වෙලා අවබෝධ ඥානය මේ පින්වතුන්ලාට ළඟා කර ගැනීමට පුළුවන් වෙන විදිහට මේ වැඩසටහන මෙහෙම සංවිධානය වෙනවා. ඉතින් වැඩසටහන සංවිධානය කරන පින්වතුන්ලාට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා. දානයන් අතර අග්‍රදානීය වෙන්නේ ධර්ම දානය. ඒ ශ්‍රේෂ්ඨ ධර්ම දානය මේ ආකාරයෙන් මේට සම්බන්ධ වෙන පිරිසට හෝ ලබා දෙමින් මහා කුසල කාර්යය සිදු කරගන්න. විශේෂයෙන්ම අපි හැමදෙනාම නිවසට හිර වෙලා සිටින මේ කාලය තුල තරමක් හැම කෙනාම මහ බියකින් තමයි මේ කාලේ ජීවත් වෙන්නේ. ඒ කොයි වෙලාවක මේ කොරෝනාව වගේ ඒ වසංගතේ වැළඳෙයිද, කොයි විදිහට අපට මේ යන්න වෙයිද, අපේ අනාගතයේ විසඳුම කුමක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි මේ ලැබෙන මොහොතේදී ධර්මයේ හැසිරෙන්න ඕන. විශේෂයෙන්ම සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේ පෙර ආතුව අපි සතර කමඨහන් භාවනාවන් තමයි මේ අතන්ත දේශනා කරන්නේ, කියා දෙන්නේ. ඒ අනුව බුද්ධානුස්සති භාවනාව පිළිබඳව අපි කියා දුන්නා. වඩා ගන්න ආකාරයත් අපි කියා දුන්නා. ඊළඟ මෙත්තානුස්සති භාවනාව පිළිබඳව කියා දුන්නා. වඩන ආකාරයත් කියා දුන්නා. ඊළඟ අසුභානුස්සති භාවනාව පිළිබඳවත් අපි කියා දුන්නා. වඩන ආකාරයත් පැහැදිලි කළා, කියා දුන්නා. දැන් අද දිනේ අපි වඩන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මරණානුස්සති භාවනාව. මේ කාලේ අපට ගොඩක් වටින භාවනාවක් තමයි මේ මරණානුස්සති. මේ වෙනකොටත් අපිට දම්පැම් පුදපු, අපට උදව් උපකාර කරපු, අපිත් එක්ක ළඟින් ඇසුරු කරපු කීප දෙනෙක්ම මේ කොරෝනා ව්‍යසනයෙන් මරණයට පත් වෙලා තිබෙනවා. ඉතින් තව ඉදිරියේදී මොන තාත්වයක් උදා වේද දන්නේ නැහැ. මේ මරණ බිය අපි හැම දිනාටම තිබෙනවා. ඉතින් මේ බිය දුරු කරගෙන ලැබෙන කාලයෙන් උපරිම ඵලයක් නෙලා ගන්නට අප්‍රමාදීත්වය ඇතිවීම සඳහා තමයි මේ මරණානුස්සති භාවනාව අපි වඩන්නේ. සතර කමඨහන් භාවනාවේ හතරවෙනි කමඨහන තමයි මරණානුස්සති.
මොකද බුදුරජාණන් වහන්සේ මේ මරණය පිළිබඳව වෙනම භාවනාවක් දේශනා කළේ මේ ජනී ජනයා ජීවත් වෙන්නේ ආත්ම මදයකින්. ඒ කියන්නේ අපි දැම්ම මැරෙන්නේ ළඟදි මැරෙන්නේ අපේ ආච්චි මෙච්චර ජීවත් වුණා, අපේ සීයා මෙච්චර ජීවත් වුණා, අපේ අම්මා තාත්තත් මෙච්චර කල් ජීවත් වුණා, ඒ නිසා අපිත් මෙච්චර ජීවත් වෙනවා කියලා සමහර විට ජීවිත මදයක් අපි තුල ඇති කරගෙන අපි ධර්මයේ හැසිරෙන්න තියෙන කාලය ගෙවා දමමින් අර ලෞකික දේවල් කරනවා. අපි ළඟ අප්‍රමාදීත්වය කියන කාරණාව ඇති වෙන්නේ. ඒ අප්‍රමාදීත්වය ඇතිවීම සඳහා තමයි ලෞතර බුදුවරු මේ මරණානුස්සති භාවනාව වදාරන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා මේ මරණානුස්සති භාවනාව වැඩුවා. අපටත් වදාලා ධ්‍යානසංස පක්ෂයද දේශනා කොට වදාළා. පින්වත්නි, අපි ළඟ ලෝභය කියලා ගත්තාම නොඑක ආකාරයේ අර්ථවලට අපිට ඒක අර්ථ ගන්න පුළුවන්. කැමැත්ත කියයි, ප්‍රේමය කියයි, ආසාව කියයි, ආදරය කියයි, ඇලීම කියයි, රතිය කියයි. මේ ඔක්කොම ලෝභය. ඊළඟට ද්වේෂය ගත්තාම තරහ, ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය, පරිගැනීම, පිළිකුල, අකමැත්ත, නුරුස්තන බව, මේ ඔක්කොම තරහ. මෝහය, මුලාව, ජීවිතය, ඒ තුලින් හටගන්නා වූ මානය ආදී ඉරිසියාව, නොඑක ආකාර කෙලෙස් ජාලාවක් තුල සෑම සත්වයාම පැටලිලා ඒ කෙලෙස් වලට අහු වෙලා ජීවත් වෙනවා. සමහර විට තව හෝරා කීපයකින් මැරෙන්න ඉන්න කෙනෙක්. ඒ නිසා ඒ සතිය, ඒ සිහිය ඇති කර ගැනීමට ජීවිතයේ තියෙන අන්‍යථා භාවය, අනිත්‍ය ස්වභාවය, අස්ථිර ස්වභාවය, ජීවිත මන්දය දුරු කරගන්න තමයි මේ මරණානුස්සති භාවනාව දේශනා කොට වදාළේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා, මහණෙනි, ඔබ වහන්සේලා කොයි ආකාරයෙන්ද මරණානුස්සතිය වඩන්නේ? කොයි විදිහටද මරණය ගැන සිහි කරන්නේ? එතකොට එක ස්වාමින් වහන්සේ නමක් කියනවා, ස්වාමීනි, මම හිතාගෙන ඉන්නේ මට මේ වස්තුම් මාසේ විතරක් ජීවත් වෙන්න තිබ්බොත් ඇති. මොකද ඒ කාලේ මම මහානකම සම්පූර්ණ කරගත්තා කියලා කියනවා. තවත් භික්ෂුන් වහන්සේ නමක් කියනවා, මට එක් මාසක් පමණක් කාලයක් මහානදම් පුරා ගැනීම සඳහා පමණක් ජීවත් වෙන්න තිබ්බොත් ඇති කියලා තමයි මං හිතන්නේ. ඊතනින් පස්සේ ජීවිත අපේක්ෂාවක් නෑ. සමහර භික්ෂුන් කියනවා මම අඩමසක්. සමහර භික්ෂුවක් කියනවා මම හිතන්නේ මට දින 7ක් ජීවත් වෙන්න තිබ්බොත් ඇති කියන අදහස. තවත් භික්ෂුවක් කියනවා මම අද දිනේ
පමණක් මට ජීවිත කාලයේ තියෙන ආයු කාලයේ තියෙන අද දිනින් පස්සේ මට ජීවත් වෙන්න වේද දන්නේ නැහැ කියලා මම සිහි කරනවා කියනවා. ඊළඟට තව භික්ෂුවක් කියනවා නෑ මම වරුවක් මේ දහවල් කාලයේ පමණයි මගේ ජීවිතේ ස්ථිරව තියෙන්නේ. එතනින් පස්සේ මම දන්නේ. සමහර භික්ෂුවක් කියනවා මට පැය කීපයක් හෝරා කීපයක් පමණක් ජීවත් වෙන්න තිබ්බොත් ඇති. සමහර භික්ෂුවක් හිතනවා මගේ ජීවිතය අස්ථිරයි මම පින්ඩපාතේ ගිහිල්ලා නැවත වඩින්න වෙයිද දන්නේ නැහැ. ඒ විදිහට. තව භික්ෂුවක් කියනවා මම ආහාර ටික වළඳන්න පටන් ගන්නකොට හිතනවා මේ ආහාර වළඳලා ඉවර වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙයි කියලා. එහෙම ප්‍රකාශ කරනවා. තව භික්ෂුවක් කියනවා මේ ආහාර ටික අඩක් ආහාර අනුභව කරන්නකම්වත් මේ ආහාරය අනුභව කර ඉවර වෙනකම්වත් මගේ ජීවිතය ස්ථිර තියෙයිද දන්නේ නැහැ. මේ අනාගත බත් ටික කටට දාගන්නකම් මගේ ජීවිතය ස්ථිර තියෙයිද? කටට දාගත්ත බත් ටික කිලින අතරේදී මා මැරෙයිද? දන්නේ නැහැ කියලා ඒ තරම් මරණය ගැන හිතනවා මට පුංචි කාලයක් ඉඳි. තව භික්ෂුවක් කියනවා ඉහළට ගත්ත ආස්වාසය ප්‍රාශ්වාස කරන්න වේද දන්නේ නැහැ. ප්‍රාශ්වාස කරපු හුස්ම නැවත ආශ්වාස කරන්න වේදවත් මම දන්නේ නැහැ. ඒ තරම් කෙටි කාලයක්වත් ඇසිපිය හෙළන මොහොතක්වත් මගේ ජීවිතය ස්ථිර නැහැ කියලා ওই විදිහට භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ වදාලා අර මාස ගණන් දවස් ගණන් හිටපු භික්ෂූන් දින ගණන් හිටපු භික්ෂූන් ප්‍රමාදයි. මොකද වුන් හිතනවා නම් මට මෙච්චර කාලයක් ඉඳ තියෙනවා කියලා ඔහු ඒත් ප්‍රමාදයි. හැබැයි කටට ගත්ත බත් ටික ගිලිනකම් වත් මගේ ජීවිතේ පවත්වා ගන්න පුළුවන් වෙයිද? ආශ්වාස කරපු හුස්ම ප්‍රශ්වාස කරන්න පුළුවන් වෙයි. ප්‍රශ්වාසයට ආශ්වාස කරන්න පුළුවන් වෙයි. ඇසිපිය හෙළන මොහොතක්වත් මගේ ජීවිතේ ස්ථිර නැහැ කියලා. ඒ කියපු භික්ෂුන් වහන්සේලා අප්‍රමාදී කියලා වදාළා. ඒ මොකද මේ ක්ෂණයේ මරණයපත් වෙනවා නම් එහෙම දන්නවා නම් එහෙම දකින්නවා නම් එහෙම හිතනවා නම් ඔහුට ජීවිතේ වෙන කිසිම දෙයක් කල්පනා වෙන්නේ නැහැ ධර්මතාවයේ හැර. දැන් මේ ක්ෂණයක් පාසා අපේ ස්කන්ධ පටිපාටිය නැත්නම් ජීවිතේ මැරෙනවා කියන එක සිද්ධ වෙනවා. ඇසිපිය හෙළන මොහොතක්වත් නැතුව. හැබැයි අපි හිතන්නේ එහෙම නෙවෙයි. ඊයේ හිටපු මම අද ඉන්නවා. අද ඉන්න මම හෙට ඉන්නවා. අද නිදාගත්තාම හෙට උදේ මමම තමයි හැරෙන්නේ. දැන් අපි මේ වෙනකොටත් හෙට දවසේ කරන්න ඕන ටික සැලසුම් කරලා තියෙනවා. උදේම අවදි වෙනවා, අවදි වෙලා රක්ෂාවට යනවා. මේ වැඩ මම කරනවා හෙට දවසේ. අනිද්දා මෙහෙමයි. කොහොම කියලා සමහර විට ලබන අවුරුද්දේ කරන්න තියෙන දේ මේ වෙනකොට අපි සැලසුම් කරලා. ඇයි එහෙම ජීවිතේ සැලසුමක් තියාගත්තට කමක් නැහැ. හැබැයි ඒ විදිහේ බලාපොරොත්තුවක් සබා ගැනීමම ප්‍රමාදයක්. නැවත උත්පත්තිය සඳහා හේතු වෙනවා.
ඇයි බොහෝ දෙනෙක් කරන්න හිතපු දේවල් කරන්න බැරි වුණා කියලා නැවත ඉපදිලා ඒව කරන්න හිතනවා. සමහරු භූත යක්ෂයෝ වෙලා පවා නැවත ඇවිල්ලා අරව කරන්න හිතනවා. ඉතින් පින්වත්නි මේ ජීවිතය කියන්නේ එහෙමනම් ආස්වාසය ප්‍රස්වාස කරන්න ලැබෙයිද දන්නේ. ප්‍රස්වාසය නැවත ආස්වාස කරන්න ලැබෙයිද දන්නේ. ඇසිපියක්වත් හෙළන මොහොතක් ජීවිත ස්ථිර වෙයිද? ස්ථිර නැහැ. ඒක වෙයිද කියන සැකයකින් නෙවෙයි. ඒක එහෙමයි. ඒ ස්ථිර නැහැ. ඉතින් ආන්ගේ අවබෝධය අපි ළඟ නැහැ. ඒ අවබෝධය ආවා නම් එයාට සිල් රකින්න කියලා අණ දෙන්න ඕනේ. එයාට දන් දෙන්න කියලා අණ දෙන්න ඕනේ. එයාට භාවනා කරන්න කියලා කවුරුත් විධානය කරන්න ඕනේ නේ. ධර්මයේ හැසිරෙන්න කියලා එයාට කියන්න ඕනේ නේ. එයා નિરાයාසයෙන් මේ ලෞතර ධර්මයේ හැසිරෙනවා. ඇයි? එයා දන්නවා මගේ ජීවිතය අස්තීර එකක්. මගේ ජීවිතය කොයි මොහොතක කොතනකදී හිටගෙන ඉද්දි මැරෙයිද, ඉඳගෙන ඉද්දි මැරෙයිද, ඇවිදිමින් ඉද්දි මැරෙයිද, නිදාගෙන ඉද්දි මැරෙයිද, ඒ මොකද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා චුට්ටක්වත් ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් තියාගන්න ඕනේ නැහැ. ඒ තියාගන්න අපේ මුලාව, අපේ අනවබෝධය, ඒ අපි ජීවිතය ගැන දන්නේ නැති හින්දා, දහම ගැන දන්නේ නැති හින්දා තමයි අපි බලාපොරොත්තු තියන්නේ. ඉතින් මේ මරණය ගැන අපි නිරන්තරයෙන් සිහි කරන්නේ. අර බුදුරජාණන් වහන්සේ පේසකාර දුවගෙන් අහපු ප්‍රශ්න ටික මේ අතුදන්නවා. සත්‍යවිරිදී වියේදී බුදුරජාණන් වහන්සේ නුවරට වැඩම කරලා මරණය පිළිබඳව ධර්ම දේශනාවක්. එදා ඉඳලා අර පේසකාර දියණිය හැමදාම මරණය ගැන සිහි කළා. මරණානුස්සතිය වැඩුවා. ඉඳ ගන්නකොට හිතනවා මට ආයෙ නැගිටින්න වේද දන්නේ මේ ආසනේ. නැගිට්ටාම හිතනවා මට ඉඳ ගන්න වේද දන්නේ. පය උස්සපුවාම හිතනවා මේ පය මට බිම තබන්න වේද දන්නේ. නිදාගත්තාම හිතනවා මට හෙට දිනේ අවදි වෙන්න වේද දන්නේ. ඔය විදිහට හැම මොහොතකම ජීවිතයේ අය සත්‍යවිදි වේ ඉඳලා මරණානුස්සතිය ප්‍රගුණ කළා. දැන් වයස 16ක් වුණා. එහෙම සිහි කිරීම තුළ අවබෝධඥානෙ දියුණු වෙමින් නුවණ මුහුකුරාවා 12 කෝටි ලක්ෂ වතාවක් දිනකට මහා කරුණා සමවතට ලෞතර බුදුරජාණන් වහන්සේ නම සමවදිනවා. අද දිනේ මම කාටද පිහිට වෙන්නේ? උන්වහන්සේගේ මහා කරුණා නෙතට පේනවා. මෙන්න මේ සත්‍යවිරි වේ ඉඳලා මරණානුස්සතිය වඩමින් වයස 16 සිටින මේ පේසකාර දියණිය අද මේ පරලොව. හැබැයි සෝතාපන්න වෙන්න භාග්‍ය සම්පත්තිය තියෙනවා, ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙනවා. අන්න ඒ දැකලා බුදුරජාණන් වහන්සේ ඈටම පිහිටවීම පිණිස ඒ ගමට වඩිනවා. ඒ ගමේ කෝටාගාර ශාලාවට බුදුරජාණන් වහන්සේ වැඩියන් පස්සේ මිනිස්සු ඔක්කොම ඒක රාශ වෙලා බණ අහන්න තුරුදා. ධර්ම දේශනා කරමින් ඉන්නවා. අර පේසකාර දියණිය තමන්ගේ පියාණන්ට ඒ පේසකාර රෙදි මහන අවශ්‍ය නූල් ආදී උපකරණ ගෙනියමින් සිටින අතර දැක්කා බුදුරජාණන් වහන්සේ ඒ යන පාරයිනේ මේ ශාලාව තියෙන්නේ. දැක්කා බුදුරජාණන් වහන්සේ බණ කිය. හත්විරි දිවියේ ඉඳලා බුදු ගුණ සිහි කරමින්, දන් ගුණ සිහි කරමින්, සංඝ ගුණ සිහි කරමින් මරණය වඩපු මේ
තරුණ කාන්තාවට නැත්නම් මේ කන්‍යාවට බුදුරජාණන් වහන්සේ දකින්නකොටම අර යන ගමන අමතක් වුණා. තථාගතයන් වහන්සේ ළඟට ගියා. වණ කියන තැන ඉස්සරහින්ම වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දේශනේ අතර වාරම අහනවා දියණිය කොහෙද මේ යන්නේ කියලා. එතකොට කියනවා දන්නේ නැහැ කියලා. යන දිහා දන්නේ කියලා. ඒත් දන්නේ යන බව දන්නවද කියලා. යන බව දන්නවා කිව්වා. කවද්ද කියලා අහුවම ඒත් දන්නේ නැහැ. එතකොට අර මහලු පිරිස මේ කෙල්ල මේ බුදු කෙනෙක් මේ ඉන්නේ කියලා දන්නේ නැතුව කට සංවරයක් නැතුව මේ කොහෙද යන්නේ කියලා අහපුවාම තමන්ගේ පියාණන්ට මේ පේසකාරු බඩු අරගෙන යනවා කියලා කියාගන්න තරම්වත් හැදියාවක් නැති මහා උද්දච්ච කෙල්ලෙක් කියලා ඔන්න දෝෂාරෝපණය කරන්න උත්සාහ. බුදුරජාණන් වහන්සේ ඉදිරි අශීලාචාර විදියට හැසිරෙනවා කියලා මේ යන ගමනවත් දන්නේ නැහැ. ඇයි මේ මිනිස්සු හිතුවේ අර මේ ජීවිතයේ සම්මුතියෙන් මේ යන ගමන් පිළිබඳ. තථාගතයන් වහන්සේ අයගෙන් ඇහුවේ තාත්තට බඩු අරගෙන යන ගමන ගැන නෙවෙයි. ඇයත් ඒක දැනගෙන හිටියා බුදුරජාණන් වහන්සේ මේ අහන්නේ බුදු කෙනෙක් මේ ඒ වගේ මේ කට්ටියකින් මේ ආගිය තොරතුරු අහන්නේ. කොහෙද යන්නේ කෑවද බිව්වද ඒවා තථාගත වූරු කල් මරන්නේ අපි වගේ. උන්වහන්සේලා ලෝ පහළ වෙන්නේ සත්‍යයට පිණිස. උන්වහන්සේලා යමෙක්ද මඟඵල ලබන්න ඉන්ද්‍රිය ධර්මයන් දියුණු ඒ උත්තමයන් සොයාගෙන උන්වහන්සේ ජීවිතේ වැඩම කරනවා. අපි වගේ නිකන් කල් මර ඉන්නේ නැහැ. ඉතින් ලෞතර බුදු කෙනෙක් අහපු මේ ප්‍රශ්න යාර ඉන්න කාටවත් වැටහුන්නේ අවුරුදු ගණනාවක් මරණ සතිය වඩමින් හිටපු මේ දුවට ඇයගේ නුවණ මුහුකුරා ගිහිල්ලා තිබුණා. එතකොට කලින් බුදුහාමුදුරුවෝ දෙසූ ධර්මයමටම මරණය ගැන දේශනා කරා. එහෙම සිහි කර කර හිටියා. එතකොට ඒ ප්‍රශ්නෙමයි අහන්නේ. ඒ තමයි උත්තරේ දුන්නේ. ඊට පස්සේ තථාගතයන් කරවලා කියනවා මේ ඥානිය දීපු උත්තරේ හරි. කොහෙද යන්නේ කියලා අහනකොට දන්නේ නැහැ කියලා කිව්වේ. ඇයගෙන් අහනවා කොහෙද යන්නේ? අහපුවම දන්නේ නැහැ කිව්වේ. මරණයෙන් පස්සේ මේ ජීවිතයේ මේ රූපස්කන්ධ නැත්නම් මේ ස්කන්ධ පටිපාටි අත්හැරලා මරණයෙන් පස්සේ ඊළඟ භවයේ කොහෙටද යන්නේ දන්නේ නැහැ කියලා තමයි මේ මා ප්‍රකාශ කළේ කියලා. ඒ කියන්නේ මරණයෙන් පස්සේ යන තැන දන්නේ නැහැ කියලා. කොහේ ඉඳන් ආවේ කියලා අහපුවාම ගෙදර ඉඳන් කියලා දන්නව. හැබැයි කිව්වේ ගිය භවයේ ඉඳලා මේ භවයට කොහේ ඉඳලා ආවද දන්නේ. කටුස්සෙක් වෙලා ඉඳලා මැරිලා මනුස්සෙක් වුණාද? තිකනැලෙක් වෙලා ඉඳලා මනුස්සෙක් වුණාද? සතෙක් සර්පෙක් වෙලා ස්ත්‍රියක් වෙලා පුරුෂයෙක් වෙලා දෙවියෙක් බ්‍රහ්මෙක් වෙලා මනුස්සෙක් වෙලා හාමුදුරුවෝ කෙනෙක් වෙලා මෑණියෝ කෙනෙක් වෙලා කොයි විදිහට ගියාත් මේ කොහේ ඉඳන් ආවද කියලා දන්නේ නැහැ. ඒ තමයි මා ප්‍රකාශ කළේ. යනවාද කියලා අහපුවම ඔව් යනවා කිව්වා. ඒ කියන්නේ කාන්තේ මරණින් මේ ජීවිතේ තව භවයකට යන්න වෙනවා. ඔකට යන බව දන්නවා. හැබැයි දිනේ දන්නේ. කවදා යන්න වේද කියලා. මේ මොහොතේ යන්නත් පුළුවන්. අවුරුදු ගණනාවක් යන්නත් පුළුවන්. හැබැයි ඒක අපි අර විදිහට තීරණය කරන්න ගියොත් අපි මුලා වෙනවා. මොකද අපේ ආච්චි මෙච්චරයි, සීයා මෙච්චරයි,
අම්මා මෙච්චරයි තාත්තා මෙච්චරයි ඒ හින්දා මමත් එච්චරක් ඉන්නවා. ඒවා වැරදි. ඉතින් ඒ නිසා පින්වත්නි අපිත් ආව බව දන්නවා යන බව දන්නවා යන්නේ කොහෙටද දන්නේ නැහැ. හැබැයි යන දිනේ දන්නෙත් නැහැ යන බව නම් දන්නවා. අඩුම ගානේ යන බවවත් දන්නවා නම් ආන්‍යා ගෙනියන්න මොනවා හරි එකතු කරගන්න. දැන් අද කාලේ මිනිස්සු ආව බව දන්නවා සමහර විට යන බව දන්නවා ඇහුවොත්. ඒත් ඒක දන්නේ නැති තරම්. කොහෙටද යන්නේ කියලා දන්නෙත් නැහැ. හැබැයි ගෙනියන්න ඒවා රැස් කරන්නේ මෙලවට දේවල් රැස් කරනවා පරලොවට දේවල් රැස් කරන්නේ. දැන් අපි ඔක්කොම එහෙමනේ කරන්නේ ගොඩාක් ගේ දොර හදන්නේ මෙලවට. යාන වාහන ගන්න මෙලවට. අවහ විවාහ වෙලා බෙරඳක් තැමියෙක් ගන්න මෙලවට. දරුවෝ හදන්නේ මෙලවට. සතරම් බඩු ගන්න, දුරකථන ගන්න, ඉඩකඩම් ගන්න, හරි හම්බ කරන්න ඔක්කොම මෙලවට. මේ ලෝකෙට. හැබැයි මේ මෙලවට ගත දේවල් ඔක්කොම අපිට අත්හැරලා යන්න වෙනවා. පරලොවට අපිට ගෙනියන්න පුළුවන් පින. උදාහරණකින් කිව්වොත් කවුරු හරි ඇවිල්ලා දුරකථනයක් පෙන්නලා මේ දුරකථනය පරලොවට ගෙනියන්න පුළුවන්ද කියලා අහුවා. ඒ දුරකථනය ගෙනියන්න බෑ. හැබැයි බැරිත් නෑ. උදාහරණයකට කියන්නේ අපිට ඒ තියෙන දේ දන් දුන්නොත් එයින් ලැබෙන කුසල කර්මය ඊළඟ භවයට ගෙනියන්න පුළුවන් පරලොවට. ඒ කියන්නේ අපි යමක් දෙනවද දෙන දේ ඒ විදිහටමයි ලැබෙන්නේ අපිට පෙරලා. අය වෙනසක් නැහැ. ඒවා දාන කතාවට හැරෙනවා. ඒවා ගැන විස්තර කරන්න ගියොත් ඉතින් අද දාන කතාව ගැන නෙවෙයි කියන්නේ මරණානුස්සතිය. ඉතින් මම මේ කියන්නේ පරලොවට ගෙනියන්න හදාගන්න කියන්නේ හැබැයි ඊටත් වඩා කියන්නේ පරලොවක් නැති කරගන්න කටයුතු. ඒ කියන්නේ පරලොවට හෝ ගෙනියන්න වෙන්නේ පරලොවක් තියනවා. නිවන් දැක්කොත් ඒ උත්තමයන්ට පරලොවක් නැහැනේ. ඒ නිසා අපි වෑයම් කරන්න ඕන පරලොව නැති කරගන්න. අඩුම ගානේ ආත්ම 7කටවත් කෙටි කරගන්න. ඒ කියන්නේ සෝතාපන්නවත් වෙන්න. හැබැයි ඒ ඉලක්කයේ හිටියට කමක් නැහැ. බැරි වුණොත් ඉතින් අපිට අනිවාර්යෙන් පරලොවක් තියෙනවා. හැබැයි ඒ තියෙන තැන කොයි තැනද කියලා හරියටම Tamanට නිර්ණය කරගන්න බෑ. බුදුවරු වදාලා භවපච්චය ජාති භවයට අනුවයි ජාතිය වෙන්නේ. භවය කියලා කියන්නේ කරගන්නා වූ කුසල අකුසල කර්මය. එහෙනම් අකුසලයෙන් බැහැර වෙලා කුසල් ප්‍රගුණ කරගන්නකොට මතු ලබන භවය සපවත් වෙනවා. කොහොම නමුත් පින්වත්නි එහෙම නැවත සපවත් භවයක් අපේක්ෂාවෙන් භව රාගයෙන් පින්කම් කරන එකත් අඥානකමක්. එහෙමනම් අපි නිර්වාණ ධර්මයේ අරමුණු කරගෙනම නිර්වාණ ධර්මයේ අසුරු වීම සඳහාම ඒ ප්‍රාර්ථනාවෙන් ඒ අරමුණු කරගෙනම කුසල් පූර්ණේ කරගන්න. ඉතින් පින්වත්නි මෙන්න මේ ජීවිතයේ අස්තීර දෙයක් මේ අස්තීර ජීවිතයේ නිරන්තරයෙන් මේ අස්තීර භාවය මෙනෙහි කරගන්නට කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ මරණානුස්සති භාවනාව. පෙන්නනවා
භාවනා කර්මස්ථානයක් වශයෙන් ගුණ කරගන්න විදිහ සතර කමඨහන් භාවනාවේ මරණානුස්සති කමඨහන පුරාණ ආචාර්යවරයන් වහන්සේලා විස්තර කරලා තිබෙනවා. අපි මාත්‍රකාවට තබා ගත්තා මහා මුලින්ම පෙන්නනවා පවාත දීප තුල්යාය සායුසන්ත ත්‍යක්කයන් පරූපමාය සම්පස්සං භාවයේ මරණස්සති. පවාත දීප තුල්යාය සායුසන්ත ත්‍යක්කයන් පරූපමාය සම්පස්සං භාවයේ මරණස්සති. සුළඟට හසු වුණා වූ යම් පහනක් සුළඟට හසු වුණ යම් පහනක් යම්සේ නිවී යන්නේද එහෙම නැත්නම් වාතයෙන් පහනක් යම්සේ නිවෙන්නේද ආන්ගේ විදිහට අපේ ජීවිතයත් මරණයට පත් වෙනවා. ඒ බව පරූපමාය සම්පස්සං භාවයේ මරණස්සති. අන්‍යයන් මරණයට පත් වෙනවා ඒ උපමා කරලා තමන්ගේ ජීවිතය ගැන හිතන්න. මමත් මැරෙනවා. නැත්නම් අනුක් මැරෙනවා දිහා බලලා ඒ විදිහට තමන්ට ගලපන්න. එහෙම නැත්නම් යම්සේ ප්‍රදීපේ නිවී යෑමෙන් ඒ කියන්නේ සුළඟට හසු වීමෙන් පහන යම්සේ නිවෙනවාද ඒසේ අපේ ජීවිතෙත් ඒ විදිහටපත් වෙනවා. දැන් මේ පහන ගත්තාම පහනේ තෙල් ටික ඉවර වෙලා පහන නිවෙනවා. එහෙම නැත්නම් හුළඟක් වගේ දෙයක් නිසා යම් දේවල් නිසා ඒ පහන නිවෙනවා. දැන් සාමාන්‍ය තෙල් ටික ඉවර වීමෙන් මරණයටපත් වෙනවා පහන නිවෙනවා. එහෙම නැත්නම් හුළඟින් උපද්‍රව නිසා ටික නිවෙනවා. ඒ වගේ අපේ මේ ජීවිතයේ ආයුෂය ගෙවීමෙන් කොයි හෝ ක්‍රමයකට මැරෙනවා නම් වෙන්නේ සායසන්ත තියක්කයන් ආයුෂය ගෙවීමෙන් ආයුෂය නැතිවීමෙන් තමයි මරණයටපත් වෙන්නේ. ඒක අර තෙල් ඉවර වෙලා පහන නිවෙනවා වගේ සම්පූර්ණ ආයුෂ ගෙවිලා මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් අර වාතයෙන් වගේ අපිට ওই දැන් ජීවිතයේ උපද්‍රව තියෙනවානේ. එක්ක රියානතුරු එහෙම නැත්නම් ගම් වතුර නායම් එහෙම නැත්නම් තමන්ම ජීවිතේ බෙල් වල දා ගන්නවා වසබුනවා කෝච්චියට පයින්නවා. දැන් අද කාලේ මේ කොරෝනා මේ ඒ වගේ මේ වසංගත ආදී ලෙඩ රෝග පිළිකා දියවැඩියාව ආදී මේ ඔක්කොම මේ දේවල් නිසා මරණයටපත් වෙනවා. මේ ලෝකේ බොහෝ මිනිස්සු ඒ කාරණා නිසා මැරෙනවා. එතකොට අපිට කියන්නේ තමන්ගේ මරණය ගැන කියන්නේ පරූපමාය සම්පස්සං භාවයේ මරණස්සති. ඒ අනිත් මැරෙන පිරිස දිහා මැරෙන පිරිසගේ යම් ස්වභාවයක්ද ඒ විදිහට සතහ මරිසන් මරණම් මම හිතුවා. මගේ මරණයත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියන එක දකින්න. දැන් මේ මරණය ගැන කිව්වහම පින්වත්නි ආයුක්ක මරණ, කම්මක්ක මරණ, උභයක්ක මරණ, උපච්ඡේදක මරණ කියලා මරණය 4 ආකාරයකට තියෙනවා. ආයුක්ක මරණ කියන්නේ උපන් සත්වයකට ආයුෂයක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන කාලය තමයි ආයුෂය කියන්නේ. සම්තතිය. එතකොට මෙන්න මේ
ආයුෂය ගෙවීමෙන් මරණයටපත් වෙනවා. ඒක ආයුක්ක මරණ. ඊළඟට මේ සත්වයාට ජීවත් වීම සඳහා කර්මය බලපාන. ඒ කර්මය ගෙවීමෙන් මරණයටපත් වෙනවා. ඒ කම්මක්ක මරණ. ආයුෂයත් මරණයත් දෙකම ගෙවීමෙන් මැරෙනවා. ඒක උභයක්ක මරණ. ඊළඟට ආයුෂයයි කර්මයයි දෙකම තිබීමෙන් නොඑක් උවදුරු නිසා උපච්ඡේදන නිසා නොඑක් උවදුරු නිසා අනතුරු නිසා මරණයටපත් වෙනවා. එතන උපච්ඡේදක මරණ. ඉතින් මේ ක්‍රම හතරින් මේ ලෝකේ සෑම සත්වයක්ම මරණයටපත් වෙනවා. විශේෂයෙන්ම පෙන්වන්නේ ඒ සිහි කරන්න කියනවා මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතායිද තතා අහං මරිස්සාමි මරණං මම හෙස්සති. මහා සම්පatti සම්පත්තා මහා සම්පත්තියට පැමිණියා වූ සත්වයෝ යම්සේ මලහුද එපරිද්දෙන්ම මමද මැරෙමි. මට මරණය වන්නේය. ඒතර මහා සම්පත්තියටපත් වුණා කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා, ආර්ය උතුමන් වහන්සේලා, සක්විති රජවරු, මහා මාත්‍යාදිවරු, පුරෝහිතයන්, මැති ඇමතිවරු, ඒ හැම කෙනාම මහා ධනෙ තිබ්බ ධන කුවේරයන්, මහා බල සම්පන්න රජවරු, සේනාවන්, දෙවියන්, බ්‍රහ්මයන් මේ හැම කෙනාම ඒ මහත් සම්පත්තියටපත් වුණා වූ. සමහර විට මේ පොළොවම ආධිපත්‍ය දරාගෙන හිටපු ඒ සත්වයෝ පවා ඒ රජවරු පවා කොච්චර මේ පොළොව ධාතුවේ බුදුරු පහළ වුණාද, පසේ බුදුරු පහළ වුණාද, මහරහතන් වහන්සේලා පහළ වුණාද, ඒ හැමදෙනා වහන්සේලාම මරණයටපත් වුණා. තථා අහං මරිස්සාමි තථා එපරිද්දෙන්ම එසේම අහං මරිස්සාමි මගේ මරණය මමද මැරෙමි. මරණම් මම හෙස්සති මට මරණය වන්නේය. ඒ කියන්නේ මේකෙන් මට ගැලවෙන්න බෑ. අනිවාර්යෙන් මේකෙන් මේ දේ මට වෙනවා. හරියට හිරේට අහුන කෙනෙක් දන්වැල් දාලා මාංචු දාලා ගෙනියනකොට ගැලවෙන්න බෑ වගේ. මේ මරණයෙන් ගැලවෙන්න බෑ. කොයි විදිහකට හෝ මේ කාලේ නම් කොරෝනාවෙන් හෝ එහෙම නැත්නම් පිළිකාවකින් හෝ වහුවඩුව මාරුවකින් හෝ එහෙම නැත්නම් සියදිවි හානි කර ගැනීමකින් හෝ ඇක්සිඩන්ට් වලින් හෝ කොයි ක්‍රමයකින් හෝ බෙහෙතක් විසවීමෙන් හරි ඔපරේෂන් එකක් කරනකොට ඒක වැරදිලා කැපිලා හරි නොයෙක් ක්‍රම වලින් කොයි ක්‍රමෙන් හෝ එයින් මට ගැලවෙන්න බෑ. මරණය මට සිද්ධ වෙනවා. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා මරණත්තායෝ කාසං වදුකෝ විහෙස්සති. මේ මරණය උප්පත්තිය සමගම මා දායාදේ වශයෙන් නැත්නම් උප්පත්තිය සමගම ආදයක් තමයි මරණය කියන්නේ. මරණය සෑම කල්හිම මා මැරීමට පත් කරන්නේ. හරියට වදකෙක් මෙන් තමාට වද දෙන්න සොයන වදකෙක් මෙන් මේ මරණය තමා ඝාතනය කිරීමට සූදානම් වූමයි සිටින්නේ. ඒ කියන්නේ මරණය නැමැති වදකයා මේ මොහොතේ හෝ තමන් ඝාතනය කිරීමට සූදානම්ව පවතී. හරියට කඩුවක් අරගෙන අමෝරාගෙන තමන් මරන්න කෙනෙක් පිටිපස්සෙන් යම්සේ නේද? ඒසේ මේ මරණය නැමැති වදකයා පිටිපස්සෙන් ලෝබන්නවා. ඊසකං අනි වත්තන්තං සතතං ගමනුස්සුකං ජීවිතං උදයාත්තං සූර්යෝ වියදාවති.
හැම කල්හිම ගමනට උත්සාහ කරන ඇසිල්ලකුදු නැවතීමක් නැති ජීවිතය උදාවීමේ සිට යන හිරුමෙන් සූර්යාමෙන් ඉපදීමේ පටන් මරණය දක්වා අපේ ජීවිතය දුවන්නේ අපේ ජීවිතය ගමන් කරනවා. සූර්යා යම්සේ නැගෙනහිරින් පායලා බටහිරින් බැස යෑම සඳහා නැගෙනහිරින් උදා වුණ සූර්යා බටහිරින් අන්තයට යෑම සඳහා එකදු මොහොතක්වත් නතර නොවී ඒ සඳහා ඉරු ගමන් කරන්නේ. ආන් ඒ වගේ උප්පත්තියේ සිට ජීවිතං උදයාත්තං ජීවිතයද උදාවේ සිට අන්තය දක්වා සූර්යාවෙන් මරණය කරා ධාවනය. ඒ සන්ධිස්ථාන තමයි මේ අපි ගෙවන්නේ. මව්ගැබක් තුළ තමයි අපේ මේ ජීවිතය හටගන්නේ. මවයි පියයි එකතු වීමෙන් ශුක්‍රාණුවයි ඩිම්බයයි සංසේචනය වීමෙන් කලල රූපයක් හටගන්න. ඒ කලල රූපයට අපේ විඥාණය බැසගත් එක කියන ප්‍රතිසන්දිය කියලා. අස්වරෝමයක් අරගෙන 17කට පළලා එකෙන් එක කෙන්දක් අරගෙන ගීතලේ ඔබලා 7 පාරක් ගසපුවාම යම්සේ ද ඒ ඉතුරු වෙන්නේ ආන් ඒ වගේ තාම සියුම් කොටසක් තමයි කලලය කියන්නේ. ඒ වගේ සියුම් තැනක තමයි විඥානයේ ප්‍රතිසන්දි ගන්න. ඊළඟට මේ වර්ධනය වෙලා කලලේ අබ්බුදේ බවට පත් වෙනවා බෑටයක් වගේ. ඊළඟට තවත් වර්ධනය වෙලා අබ්බුදේ පේශි බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් හාල් ඇටයක් බත් ඇටයක් වගේ. ඊළඟට පේශි ඝන වෙනවා. ඉන්දිය ඇටයක් වගේ වෙනවා. ඊළඟට ඒ ඝන වුණ පේශි පසාකා ජායන්ති කොටස් වලට බෙදෙනවා. ඔළුවයි අත් දෙකයි කකුල් දෙකයි. දැන් ওই වර්ධනය වෙනවා. කෙස් ලොම් නිය දත් තමා මේ විදිහට වර්ධනය වී 9 මාසයක් යනකොට මේ ඇඟ හැදෙනවා. ප්‍රතිසන්දිය ලබන මොහොතේම ඒ කියන්නේ කලලය මව්පියන්ගේ ඒ ඥාන ශුක්‍රාණුවෙනුයි ඩිම්බේනුයි හටගත්ත කලලය විඥානයේ බැස ගන්නවා. ඒ බැස ගන්න වාරෙම කාය දසක භාව දසක වස්තු දසක කියලා අපේ හෘද වස්තුව සහ ඒ කලාප ඊළඟට ශරීරය හා ත්‍රිපුරුෂ භාවයේ ප්‍රතිසන්දි දින මොහොතේම සකස් වෙනවා. ඊළඟ ප්‍රතිසන්දියේ ඉඳලා දින 79ක් ගියාට පස්සේ ඇස් දෙක කන් දෙක නහය දිව පහළ වෙනවා. එතකොට ওই විදිහට 9 මාසයක් වෙනකොට සියලු ඉන්ද්‍රියන් සම්පූර්ණ වෙලා මව් කුසේ මේ කය මාතු කුච්චිතෝ නික්ඛමිත්වා මව් කුසෙන් බිහි වෙන අනේක දුක් විඳලා. සමහර විට අර කලලය විනාශ වෙනවා. අද කාලේ නම් ඉතින් මිනිස්සු කාමයට ලොල්ලා හින්දා මොකද වෙන්නේ කලලයම බෙහෙත් ආදී පානය කරලා විනාශ කරනවා. කලලය. ඊළඟ කලලේ වර්ධනය වෙනකොට විනාශ කරනවා. ගප්සා කරනවා ඔය කියන්නේ. මොන ඔය විදිහට. ඒකෝර මව් කුසේදීම මැරෙනවා. සමහර විට මාස කීපයක් යනකොට මාව හොඳින් ඉන්නවා දරුවා මැරිලා. උපදින්න දින කීපයකට කලින් මව් මැරෙනවා. දරුවා කුසේ ඉන්න සමහරට දරුවා මැරෙනවා. ඉපදෙනකොට හිර වෙලා මැරෙනවා. ඊළඟට උප්පත්තිය ලද සෙනෙන් මැරෙනවා. ඉපදිලා දින කීපයකින් මැරෙනවා. ඔය විදිහට ලදරු කාලේදී මරණයට පත් වෙනවා. ළමා කාලෙට එනවා. ළමා කාලේදී නොඑක් දේවල් නිසා මැරෙනවා. තරුණ වෙනවා. තරුණ කාලේදී නොඑක් දේවල් නිසා මැරෙනවා. කලතුණා වයසට එනවා. ඒ කාලේ මැරෙනවා. මහලු වෙනවා. මහලු වෙලත් 60 70 80 90 වෙලා මැරෙනවා. බොහොම
ටික දෙනයි බේරෙන්නේ. අවුරුදු 60 70 80 90 වෙලා මැරෙන්නේ බොහොම ටික දෙනෙක්. කොතනදී හරි මරණය නැමැති වදකයා තමන් ඝාතනය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. සූර්යා උදාවේ සිට අස්තංගමයට යම්සේ යන්නේද අපේ ජීවිතය මව් ගැබෙන් ආරම්භ වෙලා මේ ජීවිතය අස්තංගමයට නැත්තම් මරණය කරා මයි මේ මොහොතේ ධාවනය වෙන්නේ. එතකොට විජ්ජු බුබ්බුල උස්සාව ජලරාජී පරික්කයන් ඝාතකෝ රිපූතස්ස සබ්බත්තා පියවාරිය. විදුලියමෙන් දිය බුබුලක් මෙන් පිනිබිඳක් මෙන් දිහෙහි ඇඳි ඉරක් මෙන් මේ ජීවිතයේ වහවා ක්ෂණයක් පාසා මරණය කරා ගමන් කරනවා. වැළැක්වීමට නොහැකි මේ ලෝකෙ කිසිදු සත්‍යයක් නැහැ මේ මරණය නවත්ත ගන්න පුළුවන්. හරියට තමන් මරන්න එන සතුරෙක් වගේ මේ මරණය නිරන්තරයෙන්ම තමා පිටිපස්සේ පැමිණෙනවා. සමහරු ගෙදරින් එළියට යන්නේ හවසට එන්නම් කියලා. සමහර විට මෘතදේහය ගේන්නේ, සමහර විට මිනිහවත් ගේන්න නැති වෙන තැන් අපිට දකින්න පුළුවන්. එතකොට පින්වත්නි මේ විදිහට මරණයටපත් වෙනවා. සුවසත්තාම පුඤ්ඤිද්දී බුද්ධි උද්ධි ජනද්වයන් ගාතේසි මරණං කිප්පං කාතුමාදිසකේ කතා. මහත් වූ යසසින්ද බලයෙන්ද පිනෙන්ද නුවණින්ද වැඩුණා වූ ලෝතුරා බුදුපසේ බුදු දෙනමද මේ මාරයා වහා නැසුවා. මේ මාරයා උන්වහන්සේලා පවා විනාශ කළා. මාවැන්නම් මැරීම ගැන කවර කතාද? කාතුමාදිසකේ කතා. ඒ කියන්නේ මහත් පිනෙන් මහත් යසසින් මහත් ආනුභාවයෙන් යුක්ත වූ බුදුවරයන් වහන්සේලා පසේ බුදුවරයන් වහන්සේලා මේ මරණය නැමැති වදකයා විසින් මරා දැමුවා නම් උන්වහන්සේලා අපවත් වුණා, පිරිනිවනපත් වුණු වහා උන්වහන්සේලාගේ ජීවිතයේද මේ මරණය වදකයා නැති කළා. එහෙනම් තථාහං මරිස්සාමි ආකාරයෙන් මගේ මරණය සිද්ධ වෙනවා. ඒක වෙනස් කරන්න බෑ. කාතුමාදිසකේ කතා. මං ගැන කවර කතාද කියන එක අදහස තමයි කියවෙන්නේ. පච්චානංච වේකල්ලා බාහිරජ්ජන්තු පද්දවා මරාමෝරං පච්චානංච වේකල්ලා බාහිරජ්ජන්තු පද්දවා මරාමෝරන් නිමේසාති මරමානෝ අනුක්කනන්ති. ක්ෂණයක් පාසා සිදුවෙන නාම රූප බිදීම නිසා ක්ෂණයක් පාසා මැරෙන්නා වූ මම ජීවත් වීමට උවමනා ප්‍රත්‍ය නොලැබී යෑමෙන් මගේ ජීවිතය අභ්‍යන්තරික උපද්‍රවයකින්ද ඇසිපිය හෙලීමක් ආදී කාලයක්වත් ඉතිරෙන්නේ නැතුව කෙටි කාලකින් මරණයටපත් වෙනවා. ඒ කියන්නේ පින්වත්නි බාහිර උපද්‍රව නිසා පච්චානංච වේකල්ය. ඒ බාහිර ක්ෂණයක් පාසා වෙන බාහිර උපද්‍රව නිසා අජ්ජන්තු උපද්‍රව ආධ්‍යාත්මික උපද්‍රව. ඒ කියන්නේ අජ්ජන්තු උපද්‍රව කියන්නේ හිටපු ගාම මොලේ නාරයක් පිටින්. ඔන්න ඒක අජ්ජත් උපද්‍රවයක්. මේ ඉන්නවා කතා කරන මොලේ නාරයක් පිටින් වැටෙනවා. හිටපු ගාම ඔන්න heart attack එකක් වෙනවා. ඒක අජ්ජත් උපද්‍රවයක්. ඔන්න පිළිකා හට ගන්න. ඒ අජ්ජත් උපද්‍රව. ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා. ඒක පිළිකාවක්. එහෙම නැත්නම් වකුගඩු දිය වෙනවා. මේ ඔක්කොම අජ්ජත් උපද්‍රව. ආධ්‍යාත්මින් හට ගන්නා වූ උපද්‍රව නිසා එනීම මරණය. බාහිර උපද්‍රව ගත්තාම කොරෝනා ව්‍යසනයත් බාහිර එකක්. ඒවා බාහිරින් ශරීරගත වීම නිසා.
එහෙම නැත්නම් හොරාතුරන් විසින්, එහෙම නැත්නම් සර්පයෝ, වනසිව්පාවෝ, සත්තු, අලි පාගලා මරනවා. ඇක්සිඩන්ට් වෙනවා, වාහන අනතුරු, කරන්ට් එක වදිනවා. මේ විදිහට තව කෙනෙක් කියලා පහර දෙනවා, වෙඩි තියනවා, බෝම්බයක් ගන්නවා. මේ ඔක්කොම බාහිර උපද්‍රව. හිටපු හැටි ගහක අත්තක් කඩා වැටෙන ඔළුව, කන්දක වගේ යනකොට පය ලිස්සලා වැටෙනවා. මොන විදිහට බාහිර උපද්‍රව නිසාද, අභ්‍යන්තර උපද්‍රව නිසාද මේ මරණය කියන එක ක්ෂණයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ හොඳට මෙනෙහි කරගන්න ඕන. අපේ ජීවිතේ මේ මරණ ස්වභාවය මෙනෙහි කරගෙන මරණානුස්සතිය වැඩිච්ච කෙනෙක් තුල ලෝභය නැහැ. ඔහු නිතරම නිරන්තරයෙන්ම ඔහු අත දික් කරගෙන ඉන්නේ දීම සඳහා. මේ විදිහට මරණානුස්සතිය වැඩිච්ච කෙනෙක් තරහ යන්නේ. ඔහුගේ ජීවිතේ අන්‍යයන් කෙරෙහි මෛත්‍රිය, ක්‍රෝධයක්, ඉරිසියාවක්, පරිගැනීමක්, අපටිකම, කුවර්ගම, අනුමුලාකීමක්, වංචාවක්, එහෙම කිසි දෙයක් ඒ උත්තමයාගේ ජීවිතේ නෑ. ඒ දන්නවා කොතනක, කොයි මොහොතක, කොයි ආකාරයෙන් මගේ මරණය සිද්ධ වෙයි. උදේ කාලේ, දවල් කාලේ, හවස් කාලේ, රාත්‍රී කාලේ මගේ මරණය සිද්ධ වෙයි. හිටගෙන ඉඳගෙන නිදාගෙන ඉන්න වෙලාවේ, අනුභව කරන වෙලාවේ, කතා කරන වෙලාවේ, නිහඬව ඉන්න වෙලාවේ, වැසිකිලි කැසිකිලි කරන වෙලාවේ, ගමන් බිමන් යන වෙලාවේ මගේ මරණය වෙයිද දන්නේ නැහැ. ඒ වෙන වෙලාවේ මේ විදිහට මරණය ගැන සිහි කරන කෙනා ඒ වෙන කොද්දි හෝ තැනකදී මරණයටපත් වුණත් ඔහු හිත හදාගෙන මහා පුණ්‍ය සම්භාරයක් පුරාගෙන ඒ ක්ෂණයේදී මරණයටපත් වෙන ක්ෂණයේදී සත්‍ය අවබෝධ වෙන්නේ නැත්නම් ඊළඟ දෙවනි භවයේදී ඒ කෙනා වහා සත්‍ය අවබෝධ වෙන කෙනෙක් බවට පත් වෙනවා. අනික මරණ සතිය වඩන කෙනෙක් තුළ ජීවිතේ මහා සැහැල්ලුවක්, බලාපොරොත්තු නැති බව, බොහොම නිවිච්ච හුදකලා අල්පේච්ඡ ජීවිතයක් ඇති වෙනවා මේ මරණානුස්සතිය වැඩුණාම. ඉතින් ඒ නිසා පින්වත්නි, එහි ගුණය, එහි සැනසෙල්ල, ඒ අවබෝධය ආපු කෙනෙක්ම තමයි දන්නේ. ඒතකොට උන්වහන්සේගේ හෝ ඒ ජීවිත තමාගේ අවසාන ඉලක්කය හා අනුන්ගේ යහපත පිණිස විතරයි යොමු කරන්නේ. ඒ මොකද තමනුත් මේ නොදන්න කාලයේ රණ්ඩු වුණා, ගහ බැන ගත්තා, පිල් බෙදුනා, පක්ෂපාත බෙදුනා. හැබැයි ඒක දැනගත්තට පස්සේ ඒ ඔක්කොම අත්හැරියා. ඒ වගේ අන් පිරිසටත් ඒ දැන ගැනීම සඳහා නිදහසට සලස්වා දෙන එක තමයි. එතකොට පින්වත්නි, මෙන්න මේ විදිහට මරණය ගැන නිතරම අපි සිහි කරන්න. ඉතින් දැන් මම මරණානුස්සති භාවනාව සජ්ජායනා කරනවා. කියන්නේ දෙනවා. ඔය ඇත්තෝ ඉන්න තැනදිම ඇස් දෙක පියාගෙන භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා මරණානුස්සති භාවනාව වඩන හැටියට, සිද්ධ කරන හැටියට හැම දිනාටම සිහිපත් කරනවා, ආරාධනා කරනවා. එහෙමනම් දැන් මරණය පිළිබඳව නොඑක් කරුණු අපිට කියන්න තිබ්බත් ඉතින් ඒට කාලය නොවන නිසා අපි දැන් මරණානුස්සති භාවනාව වඩමු. කවුරුත් ඇස් දෙක පියාගෙන මම කියන විදිහට සිහි කරමින් මරණානුස්සති භාවනාව වඩමු. මාගේ මේ ජීවිතය කොයි මොහොතේ
මොහොතකදී කොතනකදී කොයි ආකාරයකින් මරණයට පත් වේදැයි මම නොදනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. උදේ කාලයේදී මගේ මරණය සිදුවේදැයි නොදනිමි. දවල් කාලයේදී මගේ මරණය සිදුවේදැයි නොදනිමි. හවස් කාලයේදී මගේ මරණය සිදුවේදැයි නොදනිමි. රාත්‍රී කාලයේදී මගේ මරණය සිදුවේදැයි නොදනිමි. පාන්දර යාමයේදී මගේ මරණය සිදුවේදැයි නොදනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. සිටගෙන සිටියදී මගේ මරණය සිදුවේදැයි නොදනිමි. ඉඳගෙන සිටියදී මගේ මරණය සිදුවේදැයි නොදනිමි. ඇවිදිමින් සිටියදී මගේ මරණය සිදුවේදැයි නොදනිමි. නිදාගෙන සිටියදී මගේ මරණය සිදුවේදැයි නොදනිමි. කොතන කොහොම කොයි ආකාරයකින් මගේ මරණය සිදුවේදැයි මම නොදනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ආහාර අනුභව කරමින් සිටියදී මගේ මරණය සිදුවේදැයි මම නොදනිමි. පානය කරමින් සිටියදී මගේ මරණය සිදුවේදැයි නොදනිමි. වැසිකිලි කිසිකිලි සිදු කිරීමෙන් සිටින මොහොතේ මගේ මරණය සිදුවේදැයි නොදනිමි. කතා කරමින් සිටියදී නිහඬව සිටියදී ඉඳුරන් පිනවමින් සිටියදී කොයි අවුවකින් කොයි වෙලාවක් තුළ කොයි ආකාරයකට මගේ මරණය සිදුවේදැයි මම නොදනිමි. ජීවිතය අනියතයි,
මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මහා සම්පත්තියට පැමිණුණා වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාද ආර්ය උතුමන් වහන්සේලාද චක්‍රවර්ති මහරජවරුද ප්‍රාන්ත රජදරුවන්ද සූරවීර රණසූරයන්ද සෙම්පතියන්ද මහා ධනවත් ධන කුවේරයන්ද සිටුවරුද සාමාන්‍ය ජනතාවද දෙවියන් බ්‍රහ්මයන් පවා සකල සත්වයන්ම ඒ මරණය පසු කරන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි පිනි බින්දුවක් මෙන්ද විදුලිය මෙන්ද දිය බුබුලක් මෙන්ද ගලයේ හැඳි ඉරක් මෙන්ද වියලුන පත්‍රයක් මෙන්ද වහා මාගේ ජීවිතය එක ක්ෂණයේම විනාශ වන්නේය මරණයට පත්වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මව් කුස තුල සිටියදී මරණය සිදුවන්නේය උපදිමින් සිටියදී මරණය සිදුවන්නේය ලදරු කාලයේදී මරණය සිදුවන්නේය ළමා කාලයේදී මරණය සිදුවන්නේය තරුණ කාලයේදී මරණය සිදුවන්නේය තලතුණා වයසේදී මරණය සිදුවන්නේය උපන් වයසෙන් අවුරුදු 60 70දී මරණය සිදුවන්නේය උපන් වයසින් 80 90 අවුරුදු 100 ගෙවීමෙන් හෝ මරණය සිදුවන්නේය කොතනක හෝ කොයි ආකාරයකට හෝ මගේ මරණය සිදුවෙන බව මම දනිමි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය
පිළිකා වකුගඩු රෝග නොයෙක් ආකාර වූ හෘද රෝගයන් කායික රෝගයන් වසංගත රෝගයන් හෝ අටනුවංගාබාධ නිසා මගේ මරණය සිදුවේ දැයි මම නොදනිමි. සතුරු උපද්‍රව නිසා කිසිවෙක් මා ඝාතනය කිරීමෙන් මගේ මරණය සිදුවේ දැයි නොදනිමි. මා විසින්ම මාගේ ජීවිතය විනාශ කරගෙන හෝ මරණය සිදුවේ දැයි එයද මා නොදනිමි. නොයෙක් ආකාර වූ අනතුරු නිසා ව්‍යසන නිසා යක්ෂ භූත බලපෑම් නිසා කුමන හෝ විපත් නිසා රෝගාබාධ නිසා අතුරු උවදුරු නිසා කොයි විදිහට මා මරණයට පත්වේදැයි මම නොදනිමි. ඒකාන්ත වශයෙන්ම මාගේ මරණය කොතනක හෝ කොයි ආකාරයක හෝ සිදුවෙන බව මම දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මාගේ ශරීරයෙහි අභ්‍යන්තර උවදුරක් නිසා හෝ බාහිර උපද්‍රවයක් නිසා මගේ මරණය සිදුවෙන බව මම දනිමි. මරණය නැමැති වධකයා අමෝරාගත් කඩුවක් රැගෙන ජනයා ඝාතනය කරමින් මාද ඝාතනය කිරීමට සැරසී සිටින බව මම දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මෙලව පහළ වුණා වූ සියලු සත්වයන්, සියලු මව්වරු, සියලු පියවරු, ස්වාමිවරු, භාර්යාවරු, දරු මුණුබුරන්, ඥාති හිතයිසී හිතවත් අහිතවත් මැදහත් සත්වයන්, දෙවියන් බ්‍රහ්මයන්, යක්ෂයින් ප්‍රේතයින් සකල සත්වයන් මරණයට ඒකාන්ත වශයෙන්ම පැමිණෙන්නේය. මා ප්‍රධාන සත්තු සමූහයා පමණක් නොව ගස් ගල් කඳු පර්වත ගේ දොර යාන වාහන සකල වස්තුන්ද මහ සමුදුරුද ඉර හඳ දෙදෙනා ඇතුළු තාරකාවෝද පෘථිවි ධාතුව ඇතුළු
සකල ලෝක ධාතුවම කැඩි කැඩි බිඳි බිඳි විනාශ ස්වභාවයට පත්වන්නේය. මගේ සිරුරද කොයි හෝ විදිහකින් මරණයට පත්වී මරණයට පත්වුන මගේ ශරීරය අන්‍ය සත්වයන්ගේ ශරීර ක්‍රමයෙන් කුණු වෙන්නේය. මරණයට පත්වී එක් දවසක් දෙදවසක් තුන් දවසක් ගතවීමෙන් ඉදිමෙන්නේය, නිල් පැහැගැන්වෙන්නේය, කළු වෙන්නේය, අවයව කුණු වී නව දොරකින් ඕජාව ගලන්නේය. ශරීරය කුණු වී ඉදිමී ඇස්වලින් සැරව ගලන්නේය. කන් වලින් නාසයෙන් මහා මුඛය විවර වී කට දෙපැත්තෙන් සැරව ගලන්නේය. මල මූත්‍ර පිටවෙන ප්‍රදේශවලින් සැරව ගලන්නේය. නොයෙක් ආකාර වූ පණුවන්ගෙන් මෙම සිරුර පිරී පවතින්නේය. නොයෙක් ආකාර වූ කපුටන් මුකුස්සන් ගිජුලිහිණියන් සුනඛයන් සිවළුන් ව්‍යාඝ්‍රයන් ආදී නොයෙක් සත්තුන් විසින් මෙම සිරුර කෑලි කෑලි වලට කඩා ඉරා දමා ඔවුන් විසින් එය ප්‍රණීත බොජුනක් මෙන් අනුභව කරන්නේය. මරණයට පත්වී මාසයක් දෙකක් ගතවීමෙන් මස්ලේ වියලී ගිය ඇටකටු ගොඩ පමණක් ඉතිරි වී වර්ෂ කීපයක් ගතවීමෙන් හිස් කබල එක දිසාවක, අත් ඇට ඇඟිලි ඇට කකුල් ඇට තව දිසාවක, කොඳු ඇට තව දිසාවක, ඉල ඇට උකුල් ඇට තව දිසාවක හතර දිසට විසිරී වැස්සට තෙමෙන්නේය. අව්වට වියලි වියලි මහ පොළවට දිර දිරා යන්නේය. වර්ෂ කීපයක් ගතවීමෙන් සියල්ල දිරී නොපෙනී යන්නේද? ජීවිතය අනියතයි. ජීවිතය අනිත්‍යයි. අනිත්‍ය නිසාම මාගේ ජීවිතය දුකයි. අනිත්‍ය දුක්ඛ නිසාම සත්පුද්ගල ආත්ම භාවයක් වශයෙන් නොපවතින හේයින්ම අනාත්මයි. ජීවිතය අනියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය නියතයි. මරණය නියතයි. මරණය නියතයි.
දැන් භාවනාවෙන් මිදෙන්න. සාදු සාදු සාදු. හොඳයි වාසනාවන්ත ගුණගරුක පින්වතුනි. දැන් මරණය ගැන සිහිපත් කරමින් අපි මරණානුස්සති භාවනාව වැඩුවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පිනෙන් යසසින් නිරුදීන් ගුණයෙන් ආඩ්‍ය උතුමන් රාජරාජ මහා මාත්‍යාදිවරු පවා මරණයට පත් වුණා නම් මගේ මරණය කවර කතාද? මගේ මරණය කොතනක කොයි මොහොතක කොයි ආකාරයකට කොයි විදිහකට සිද්ධ වෙයිද මම නොදනිමි. හැබැයි මගේ ජීවිතයේ මරණයට පත් වෙන බව දනිමි. ඒ නිසා ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මද මාන ආසා තරහ නොඑක ආකාරයේ පාපී අදහස් ජීවිතේ තුරන් කරගෙන පංචශීලය ආජීව අෂ්ටමක සීලය අෂ්ටාංග උපෝසථ සීලය නවාංග උපෝසථ සීලාදී සිල් ක්‍රම අනුගමනය කරමින් දස සිල් රැකීමින් නිති පන්සිල් රැකීමින් පොහොය උසස් වූ අටසිල් ආදී රැකීමින් සිත කය වචනය සංවර කරගෙන නිරන්තරයෙන්ම දාන ආදී කුසල කර්ම පූර්ණේ කරගෙන සමත විපස්සනා භාවනා ඥාන මුදුන් පමුණුවාගෙන ලොවි ලෝතුරු ආග්‍රාමා මහ නිවනින් තනපී ගන්නට අපි හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. මනම් අපි වැඩසටහන නිමාවටපත් කරනවා. මරණානුස්සති භාවනාවයි අපි අද වැඩුවේ. කලින් බුද්ධානුස්සති භාවනාව වැඩුවා, මෙත්තානුස්සති භාවනාව වැඩුවා, අසුභානුස්සති භාවනාව වැඩුවා, මරණානුස්සති භාවනාව වැඩුවා. ඒ කියන්නේ දැන් සතර කමඨහන්ම අපි කියා දීලා තිබෙනවා. ඒ නිසා මේ කාලේ කොරෝනා වන් නිසා නිවෙස් වලට වෙලා ඉන්න හින්දා විවේකයෙන් ඉන්න හින්දා ඔබ මේ සතර කමඨහන් භාවනාවන් කියා දුන්න ආකාරයට ප්‍රගුණ කරගන්නට උනන්දු වෙන හැටියට සියලු දෙනාට සිහිපත් කරනවා. මොකද ලබන සත්‍ය වෙනකොට අපෝයත් ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කමඨහනකින් මියෝ අපේ මතු භවය හෝ සුගති සම්පන්න වෙනවා. මරණයටපත් වෙන මොහොතේ පවා සමහර විට අපිට මාර්ගඵල අධිගම තත්ත්වයටපත් වෙන්න පුළුවන් නිසා හැමදෙනාම ඉස ගිනිගත් එක්කෙන් නිවන්නට වෙහෙසෙනවා. මෙන් මේ ලෞතුරු ධර්මයේ අප්‍රමාදී වෙත්වා මේ සතර කමඨහම් භාවනාවන් නිරන්තරයෙන් වඩා ගනිත්වා කියලා සිහිපත් කරමින් මෙතෙක් වෙලා රැස් කරගත්තු පින් මේ වැඩසටහන සංවිධානය කරන අපේ පින්වතුන්ලාටත් ඒ වගේම මටත් ඒ වගේම විශේෂයෙන්ම වැඩසටහන සහ සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාටත් විශේෂයෙන්ම අල්පේසාක් මහේසාගේ දෙවියන්ටත් මළගිය සියලු ඥාතීන්ටත් අවීචිය පටන් බවාග්‍රේ දක්ින හැම දෙනාටත් මේ පින් අත්පත් වේවා. ඒ හැම දෙනාම නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා ද්වීපයෙන් මුළු මහත් ලෝකයෙන් මේ කොරෝනා වසංගත තත්ත්වයන් වහවහ දුරු වේවා. මා ප්‍රධාන අප ප්‍රධාන සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, අග්‍ර නිවන් සම්පත්තිය හැමත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. සියලු දෙනාටම පෙරවස්